සදහම් දේශනා මේ මහා භද්‍රකල්පයේ සතරවන වරට ලොව පහළ වී වදාළ ගෞතම නම් අපතිලෝගුරු ශාන්තිනායක සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පළමු කොට අපගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් සුපෙන්නතුනි, අර්ථවත් වූ වටිනා වූ සධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි ඔබ අප සියලු දෙනා මේ මොහොතේ සූදානම් වන්නේ. අපේ සියලු දෙනාටම පින් සිත් පෙරදරි කරගෙන ආරාධනා කරමින් පළමු කොට ගෞරවනීය දේශකයන්න් වහන්සේව සාදුකාර ලබා දෙමින් පිළිගනිමු. අවසරයි සිහිපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දෙකහෙන්පුර ශීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේව පිළිගන්නට පාදහාබේ වඳින යතුන් වහන්සේව පිළිගනිමු. අවසරයි නම කියන්නට පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ මේ සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. උන්වහන්සේව සාදුකාර ලබා දෙමින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්නතුනි, මෙත් සදහම් දේශනා මේ සධර්ම දේශනා මාලාව තුළින් ඔබ වෙත ගෙන එනු ලබන මේ සධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ බිම්බා පැස්කුවල් මහත්මිය විසින් මේ සධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඒ පින්වත් මහත්මියගේ ප්‍රධාන අරමුණ හැටියට සිහිපත් කරනවා ජුනි 7 වන දින 17 වන උපන්දිනයේ යෙදෙන ජයවි අත්තනායක පුතුටත් මෙයි 6 වන දින 10 වන උපන්දිනයේ සැමරූ සවිජ අත්තනායක පුතුටත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් ලංකාවේ වෙසෙන නන්දසිරි පැස්කුවල් සහ කුසුම් ජයසිංහ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නටත් තමර බිම්බා තිලකා යන පවුලේ අයට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙස මිෂ්ඨ සිද්ධ වේවා. තුනුරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයක් ලැබේවා. සියලු සිත් සතන් සුවපත් වෙත්වායි ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු. මේ වටිනා සද්ධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා සාදු සාදු සාදු. අවසරයි අප පින්වන්ත ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක එකතු වෙලා ඉන්න මොහොත. පිංගතුනි, මේ ධර්ම දේශනා කොළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ලක්වාසී බොහෝ පිරිසකට POTV අංක 111 ඔස්සේ දැක බලාගන්න සාමාන්‍ය රූපවාහිනී නාලිකාවෙන් ගෙවල් වල ඉඳන් බණහන් අවස්ථාව සැලසෙනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ලෝකෙ පුරාම විසිරිලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කොළඹ ටෙලිවිෂන් Facebook පිටුව, ඒ වගේ මෙත් සදහම් මෙත් TV Facebook පිටුව, මෙත් TV YouTube channel, ඒ වගේම අපේ නමින් සඳහන් වෙන Facebook පිටුව, YouTube channel ආදී අපේ කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකතු වෙලා ඉන්න YouTube නාලිකා, Facebook ආදී සමාජ මාධ්‍ය රැසකම මේ ධර්ම දේශනා විසුරුවා හැරෙනවා. අපි දන්නවා මේ වෙලාවේ බොහෝ පිරිසක් මේ වසංගතයත් එක්ක
ගෙවල් වලට වෙලා එළියට යාගන්න බැරුව බයෙන් බොහෝ පිරිසක් නිවෙස්වල ඉන්නේ. ඉතින් ඒ නිසා බණහන්න බොහෝ දෙනෙකුට අවස්ථාවක් තියෙනවා. විදේශ රටවල පවා බොහෝ රටවල් තවමත් සංචරණ සීමා යොදවලා සමහර රටවල් ලොක්ඩවුන් කරලා කෙනෙක් හදිස්සියේ අවශ්‍යතාවයකටම එළියට ගියත් සමහර අස්සා පවා බොහෝ දෙනෙක් කරන්නේ තමන්ගේ නිවෙසේ ඉඳන් තමයි කම්පියුටරෙන් ඔන්ලයින් වැඩ කරන්නේ. එතකොට අපිට මේ ධර්ම දානමය පින්කම් මේ යුගයේ තුල බොහෝ පිරිසකට ගෙදර ඉඳන් නිවසේ ඉඳන් බණහන්න වාසනාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය බොහෝ පිරිසකට ධර්ම දානය පිණිස ලැබෙන උතුම් අවස්ථාවක්. ඉතින් අද මේ පින්වන්ත ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ බිම්බා පැස්කුවල් ඇතුළු පින්වන්ත පිරිස. තියාගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ ජූනි 7 වෙනි දිනට 17 වෙනි උපන්දිනයේ සමරන ජයවි අත්තනායක පුතුට ආශිර්වාද කිරීමත්, මැයි 6 වෙනි දින 10 වෙනි උපන්දිනයේ සැමරූ සවිජ අත්තනායක පුතුට සෙත් ප්‍රාර්ථනා කිරීම. ඉතින් තමන්ගේ දරුවන්ට ඒ පුතණුවන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාදය සමගම දානයන් අතර අග්‍රම දානය තුලින් ධර්ම දානය තුලින් ඒ දරුවන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම ලංකාවේ සිටින නන්දසිරි පැස්කුවල් සහ කුසුම් ජයසිංහ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් තමර බිම්බා තිලකා යන පවුලේ අය හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණක් හැටියට සඳහන් වෙනවා. ඉතින් අරමුණෙන් තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ බණහන සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි ඔබේ ජීවිතේට සංසාර ගමනට පින් රැස් කරගන්න ආකාරය ගැන, මොකද අපි කවුරුත් මේ ජීවිතේ මැරුණට පස්සේ ඔක්කොම ඉවරන, සමහරු කියන්නේ මැරුණාම ඔක්කොම ඉවරයි, ඔය ඉන්නකන් තමයි ඉන්නකන් කාලා බීලා ඉන්න ඕන, මැරුණාම ඔක්කොම ඉවරයි. සමහර අය හිතනවා මැරුණට පස්සේ මේ සියල්ල අවසానයි. ඒකත් දෘෂ්ටියක්. ඒතකොට උච්ඡේද දෘෂ්ටිය, සාස්ත්‍රත දෘෂ්ටිය මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. සමහර අය හිතනවා මැරුණාම ඔක්කොම ඉවර, ඒ කියන්නේ පරලොවක් නැහැ කියන දෘෂ්ටියට එනවා. සමහර අය හිතනවා ඔය පින් කරලා වැඩකුත් නැහැ, පව් කරලා වැඩකුත් නැහැ, ඔය මොනවා කරත් ඔය පව් කරන උන් යසාගේට ඉන්නේ, ඔය පින් කරන මිනිස්සුන්ට කොච්චර කරදර. අන්න ඒ වගේ මේ සමාජයේ ඇස් දෙකෙන් දකින දේවල් දිහා හිතලා පින් කරලා වැඩක් නැහැ, පව් කරලා වැඩක් නැහැ කියන දෘෂ්ටියකට එනවා. බුදුහාඳුනගේ කාලේ ඔය ශාස්ත්‍රවරු කියාගත්ත නොයෙක් දෘෂ්ටි මතවාද ධාරියා ඉඳලා තියෙනවා. ඔබ අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 62ක් එක එක මිත්‍යා මතවාද, මිත්‍යා දෘෂ්ටි පිරිච්ච සමාජයක්. ඒ අතර සමහර අය කියා හිටියා ශාස්ත්‍රවරු කියා ගන්නයි, මේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. තමන් ශාස්ත්‍රවරේ කියාගෙන මිනිස්සුන්ට අනුශාසනා කරගෙන හිටපු සමහරු කිව්වා ගංගානම් ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට දානි හදලා දුගී මගේ යාචකයන්ට දන් දුන්නත් ඕකෙන් ලැබෙන පිනක් නැහැ කියෝ. මේ බුදුහාඳුරු කියපේව නෙමෙයි. ඊළඟට කියනවා ඔය ගංගානම් ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට මිනී මරලා මලමිනී ගොඩ ගැහුවත් ඕකෙන් රැස් වෙන පවකුත් නැහැ කියෝ. ඒ කියන්නේ පින් පව් කියලා දෙයක් නැහැ කියලා එවැනි දෘෂ්ටියක් බුදුහාමුදුරන්ගේ කාලේ සමාජගත කරපු ශාස්ත්‍රවරු කියාගත්තයි හිටියා. මේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. ඒ අයට ශ්‍රාවකයෝ හිටියා, ගෝලයෝ හිටියා. සමහර ගෝලයෝ හිතාගෙන හිටියා මේ අපේ උත්තමයන් වහන්සේ විමුක්තියට පත්වෙච්ච කෙනෙක් කියලා. හැබැයි සමාජයට කිව්වේ අර වගේ වැරදි මිත්‍යා මතවාද ගොඩක්. ඒ නිසා පින්වතුනි, පින කියලා කියන්නේ බුදුහාඳුරෝ පෙන්නවා මා භික්කවේ පුඤ්ඤානම් බහිත. මහණෙනි, පිනට බය වෙන්න එපා. ඒ නිසා කවදාවත් පින් කරන්න බය වෙන්න එපා. සමහර බෞද්ධ නාමයෙන් ඉන්න අය නොදන්නකමට හෝ කවුරු හරි කියපු බොරුවක් පිළි අරගෙන හරි වෙන්න පුළුවන්.
හම්බෝයි පින් කරන්න ඕන්නේ සංසාරි දික් වෙනවා කියන. ඒ ධර්මයේ තියෙන අදහස් නෙමෙයි. දැන් පින් කරපුවාම සසර දික් වෙනවන්නම් පින් කරන්න නැතුව හිටපුවාම සසර කොට වෙනවද? එහෙම වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කොතනවත් පින් කරන්න එපා කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පිනට කවදාවත් අවමන් කරන්න එපා. පිනට බය වෙන්න එපා. මා භික්ඛවේ පුඤ්ඤානම් බහිත. මහණෙනි පිනට බය වෙන්න එපා. පිනට ගරහන්න එපා කවදාවත්. බුදුහාමුදුරුවෝ එක උපමාවකින් පෙන්නවා භාජනයකට ඔබ දැකලා ඇති. ඔය වහිනකොට භාජන තියෙනවා තෙමෙන තැන් වලට. ජලය බිඳුව 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 වැටෙන්නේ. හැබැයි ඒ භාජනය සමහරවිට ටික වෙලාවක් යනකොට වතුරෙන් පිරීලා ඉතිරිලා ගිහිල්ලා. ඒ වගේ භාජනයකට ජලය බිඳුව 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 වැටිලා අර භාජනයේම ජලයෙන් පිරීලා ඉතිරිලා යනවා වගේ. පුංචි පුංචි පින හරි රැස් කරන්න. ඔය පින වැඩක් නෑ. ඕක පුංචි ඔය පින කරලා වැඩක් තියනවද කියලා කවදාවත් පිනට ගරහන්න එපා කියන. බුදුරජාණන් වහන්සේ පෙන්වන ඔය පුංචි පුංචි පින් එකතු වෙලා ජීවිතේම පිනෙන් පිරීලා ඉතිරිලා යන කාලයක් එනවා. සමහර පුංචි පින්කම් නොසිතන විදිහට බලවත් වෙනවා. දැන් ඔබ බලන්න විමානවත්තු මේ ධර්මයේ තියෙන විමානවත්තු කියලා කියන්නේ පින් කරපු අයගේ ජීවිත කතා. ඒ සඳහන් වෙන වෙනම කොටසක් තියෙන විමානවත්තුව කියලා. මුගලන් මහරහතන් වහන්සේ ඔබ දන්නෝ උන්වහන්සේ ඊර්දිවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ නිතර දෙව්ලොව වඩිනවා. දෙවියන්ගෙන් විස්තර අහගන්නවා. ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ. ඔබ හරියට ඕසදී තාරකා වගේ බැබලෙනවා. ඔබට ලස්සන දිව්‍ය විමානයක් තියෙනවා. ඔබ පිරිවරාගෙන දෙවි දේවතාවුරු පිරිවරාගෙන ඔබ සැපසේ ඉන්නේ. ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? මොකක්ද කරගත්ත පින කියලා අහනවා. එතකොට මේ දෙවිවරු කියනවා අනේ ස්වාමීනි අපි මනුස්ස ලෝකෙ හිටියා. දැන් මේ බොහෝ දෙවිවරු එක එක ওই විදිහට අහනකොට කියනවා. ඒ අය කියනවා මම මලක් පූජා කරේ. මැරෙනකොට මං මේ මල් පූජා කරපු පින සිහි කර කර බලවත් කරා මං මේ පින දිව්‍ය ලෝකේ ආවා කියලා. සමහරු කියනවා පිණ්ඩපාතගේ ස්වාමීන් වහන්සේ නමකට ගෙදර දෙන්න දෙයක් තිබ්බේ නැහැ. දම් කුඩ ටික මේ මිනිස්සු ගෙදර කාලා අර මුට්ටිය අග ඉතුරු වෙලා තියෙන බැඳිලා තියෙන දම් කුඩ ටික එච්චරමයි තිබ්බේ. නමුත් මම බොහොම සද්ධාවෙන් ඒ දම් කුඩ ටික සූර්ලා උන්වහන්සේගේ පාත්‍රයට පූජා කරලා සද්ධාවෙන් දන ගහලා වැන්දා. ඔච්චරමයි මං කරපු පින. හැබැයි ওই පින මට මැරෙනකොට සිහි වුණා. ඒ පිනෙන් මම මේ සැප සම්පත් ලැබුවා කියනවා. සමහරු කියනවා මං විසි කරන්න ගිය දෙයක් පිණ්ඩපාතගේ ස්වාමීන් වහන්සේ නමක් නැගණිය ඕක මගේ පාත්‍රයට පූජා කරන්න. ඔය විසි කරන දේ පාත්‍රයට බෙදන්න කියලා. ඒදා ගෙදරක වැඩකාරියක් කියනවා ගිහින් පෙන්නනවා ස්වාමීනි මේ විසි කරන්න යන්නේ මේක ටිකක් පිලුණු වෙලා. කමක් නෑ නැගණිය. ඔබ හිත පහදවාගෙන ඕක පූජා කරන්න කියනවා. දැන් අවසරය ලැබුණා. ලැබිච්ච නිසා හිත පහදවාගෙන පාත්‍රයට පූජා කරා. මට මැරෙනකොට ඔය පින සිහි වුණා කියන මං ඔච්චරමයි කියනවා කරපු පින. සමහරු වතුර ටිකක් පිපාසෙන් කලන්තේ හැදිච්ච කෙනෙකුට වතුර ටිකක් පූජා කරලා මරණින් මත්තේ ඒ පින බලවත් වෙලා දිව්‍ය ලෝක යනවා. දැන් ඔබම හිතන්න ඔය පින්කම් දිහා බලනකොට ඔබට හිතෙයි ඔවත් ලොකු පින්කම්ද අපි කරලා තියෙන පින් වල හැටියට කියලා. බොහෝ වෙලාවට ඔබ අපි කවදාවත් දන් කුඩ දෙන්නේ. අපි දානේ ටික සකස් කරත් ඒකේ අග්‍රම භාගය තමයි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව හැටියට පූජා කරන්නේ. සංඝයාට දන් දෙනකොට අපේ මිනිස්සු සමහර ලුණු ඇඹුල්වත් බලන්න බයයි. මේ බුද්ධ පූජාවට සංඝයාට පූජා කරන දේ ඒ තරම් ගෞරවයෙන් හිස මත තියාගෙන ගෞරවයෙන් උපරිම සද්ධාවෙන් දන් දෙන්න. එතකොට අපි දානයක් දුන්නත් අපි කොච්චර දන් දීලාද? දුගී මගේ යාචකයන්ට සාංගික දාන ස්වාමින් වහන්සේලාට මේ බුද්ධ ශාසන වෙනුවෙන් කොච්චර පින්කම් කොච්චර බුද්ධ පූජා තියලාද? හැබැයි පින්වතුනි අපිට එක දුර්වලතාවයක් තියෙනවා මතක තියාගන්න. අපි පින් කරනවා තමයි ගොඩාක් පින් කරලා ඇති. හැබැයි බොහෝ දෙනෙක් ඒ කරපු පින් සිහි කර කර බලවත් කරගන්න දක්ෂ නැහැ. ඒක ඔබේ දුර්වලතාවය. සමහරු හිතන ඕක ඉතින් කරාට පස්සේ ආයෙව කියවන්න ඕනේ. ඒ කරපු දේ ඉතින් ඉවරයි. දැන් ආයෙව මතක් කරන්න ඕනේ. ඒක ධර්මයේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පිනක් කරලා කරපු පින ගැන හිතන්න පින බලවත් වෙනවා. ඒ නිසා ඉස්සර මිනිස්සු පින් පොත් තියාගෙන
කරපු පින්කම් පොතක ලියලියා සිහි කර කර බලවත් කරගත්ත. පිංගතුනි සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා මේ ධර්මය උගන්වනවා. මාර්ගඵල ලබන්න නිවනට යන්න අවශ්‍ය කරන වීරිය සතර ආකාරයකට වඩන්න කියන. ඒ වීරිය පෙන්නනවා උපන්නා වූ කුසල් බලවත් කරන්න වීරිය ගන්නවා. දැන් උපන් කුසල් තමයි අපි දන් දීපු ඒවා. අපි බුද්ධ පූජාව තියලා තියෙනවා. බුදුන් අදිනවනම් අපි දැනටමත් පන්සිල් සමාදන් වෙලා පන්සිල් අඩුම ගානේ කොහොම හරි වැටි වැටි නැකිට හරි අඩුපාඩු හදාගෙන කොහොම හරි මේ පන්සිල් ටික රැක ගන්න ඕන කියලා උත්සාහයක් ගන්නවා. අන්න දැන් පටන් ගත්ත උපන්නා වූ කුසල් ඒවා දියුණු කරගන්න. ඒවා වැඩි දියුණු කරගන්න. කරපු පින්කම් තව තවත් සිහි කරලා බලවත් කරන්න වීරියෙන් ඒක කළ යුතුයි. නෝපන් කුසල් උපදවන්න වීරිය ගන්න කියනවා. සමහර වෙලාවට සීල් ගන්න ඕනෑ කියලා හිත හිටියට තාම පෝයකට උපෝසත සීලයක් සමාදන් වෙන්න බැරි වෙලා ඇති. අන්න නෝපන් කුසලයක්. ඒ නෝපන් කුසලේ උපදව ගන්න ඕන. සමහරු හිතනවා භාවනාවක් නම් කරන්න ඕන තමයි ඉතින්. ඒ වුණාට ඉතින් තාම නම් බැරි වුණා. බොහෝ දෙනෙක් බණ ඇහුවට භාවනාව කරන්න ආයේක ඉතින් පස්සේ ඕකට මෙහෙම බෑ. නිදහසක් තියෙන්න ඕන මේ ප්‍රශ්නත් එක්කම ඔළුව අවුල් වෙලා ඉන්න වෙලාව මොන භාවන අන්න එහෙම හිතනවා. එතකොට අන්න නෝපන් කුසලයක්. ඒ නෝපන් කුසලයේ උපදවා ගන්න පටන් ගන්න. අඩුම ගානේ මෛත්‍රී භාවනාව බුදුගුණ මනසිකාරය පොඩි වෙලාවක් දවසකට විනාඩි 15ක් 20ක් හරි භාවනාවක් පටන් ගන්න. ඔබට කාලයක් යනකොට ප්‍රතිඵල තේරෙයි. අන්න නෝපන් කුසල් උපදව ගන්න. උපන්නා වූ කුසල් කරපු පින්කම් දියුණු කරගන්න. ඒකට වීරිය අවශ්‍යයි. එහෙමනම් පින් කරන්නත් කරපු පින් බලවත් කරන්නත් වීරියක් අවශ්‍ය වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා පින් කරනවා වගේමයි අකුසලෙන් වළකින්නට ඕන. නෝපන් අකුසල් නූපදවන්න වීරිය ගන්න කියනවා. තාම උපදිලා නෑ අකුසල්. හැබැයි හිතට එනවා. තරහක් එනවා, කේන්තියක් එනවා, රාග සහිත සිත් එනවා. පාලනය කරගන්න බැරි විදිහේ කෙලෙස් සහිත සිතුවිලි හිතට එනවා. හැබැයි තාම ඒවා සිතුවිල්ලක් විතරයි, ක්‍රියාවට නැගිලා නැහැ. එහෙම්මම යටපත් කරලා දාන්න. පාලනය කරලා දමනය කරලා හිත ශක්තිමත් කරගෙන ඒකෙන් වළකින්න වීරිය තියෙනවා. නූපන් අකුසල් නූපදවන්නම වීරිය වඩන්න කියනවා. උපන්නා වූ කුසල් මේ උපන් අකුසල් තියෙනවා. දැන් අපි හිතමු දැනටත් කරන වැරදි තියෙනවා කියලා. උපන් කුසල් ඒවා මොකද කරන්නේ? ඒවා ප්‍රහාණය කරන්න, වළක්ව ගන්න, නැති කරගන්න වීරිය ගන්නට ඕන. ඒක දැන් සමහරුන්ට තියෙනවා කේන්ති අනේක ඒ සමහරුගේ ඒක මගේ පුරුද්දක් කියලා. ඒක අකුසලයක්. ඒ පුරුද්ද නැති කරගන්න උත්සාහ ගන්න. සමහර අය බණ ඇහුවට අර සිගරට් එක අතහැර ගන්න බෑ. සමහර අය ඉන්න බණ අහනවා. හැබැයි බේබදුකම අතහැර ගන්න බෑ. සමහර අය බණ ඇහුවට දුරාචාර පුරුදු අතහැර ගන්න බෑ. එතකොට ඒවා තමන් තුල තියෙන අකුසල්. බොරු කියනවා, කේලම් කියනවා, සමහරලාවට මේ බණ අහන්න සීල් ගන්න ගිහිල්ලා එතන කේලම් කියනවා, අනුන්ගේ අද කුද හොයනවා, රණ්ඩු අල්ලනවා. එතකොට ඒවා තමන් තුල තියෙන අකුසල්. ඒ උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න නැති කරගන්න මහන්සි ගන්න. ඔන්න ඔය විදිහට අකුසල් ප්‍රහාණය කරන්නත් කුසල් දියුණු කරන්නත් වීරියක් තියෙන්නට ඕන. ඒ වීරිය ධර්මයේ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා පින්වත් ඔබ අහලා ඇති. ධර්මාවබෝධය පිණිස අපි පුරුදු කළ යුතු බෝධිපාක්ෂික. බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට, පාක්ෂික කියන්නේ උපකාර වෙන. ඊටාම බලවත් කාරණා 37ක් බුදුහාඳුරු පෙන්වනවා. මේක ලස්සන උපමාවකින් බුදුහාඳුරු පෙන්නනවා. මහා සාගරය තුල තියෙනවා වටිනා වස්තුව. මුතු, මැණික්, සාක්, ශිලා, වෙරළුමිණි ආදී වටිනා මැණික් වර්ග තියෙනවා. අපි දැක්කේ නැති වුණාට දෙව්ලොව ඉන්න අසුරයෝ මහා සාගරයේ තියෙන මේ වටිනා වස්තුව දැකලා මුහුදට ඇලුම් කරනවා, ආස කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් පහාරාද කියලා අසුර නායකයෙක් ප්‍රශ්නයක් අහපු වෙලාවේ
ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ බුද්ධ ශාසනයට මෙච්චර ආස කරන්නේ ඇයි කියලා ඇහුවා. අන්න එතකොට බුදුහාඳුරෝ කරුණු 8ක් ගලපනවා. එක කාරණයක් තමයි බුදුහාඳුරෝ එතනදි පෙන්නනවා පහාරාද ඔබ කිව්වා මහා මුහුදේ වටිනා වස්තුව තියෙනවා. මහා සාගරය කියන්නේ සම්පත් සාගරය. මිල කළ නොහැකි තරම් මුතු මැණික් සක් ශිලා වෙරළුමිනි වටිනා වස්තුව මගේ බුද්ධ ශාසනයත් සම්පත් සාගරයක්. වටිනා වස්තුව තියෙනවා. මගේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු තමයි සතර සතිපට්ඨාන. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. අන්න අපි කතා කරපු එක සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. බුද්ධ ශාසනයේ තියෙන වටිනා මාණික්කය වටිනා වස්තුකි. සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සප්ත බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ අංග 37 මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා ධර්මය අවබෝධ කරන්න වීරිය ගන්න කෙනෙක් මේ කොයි මාර්ගයෙන් ගියත් වඩන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලස්සනට අපිට දේශනා කරනවා කෙනෙක් සතර සතිපට්ඨානෙ වඩනවා. ඒ සතර සතිපට්ඨානෙ වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලමයි. කෙනෙක් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩනවා. ඒ වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්මයි. කෙනෙක් කියනවා මම ඉර්ධිපාද වඩන්නේ. එයා ඉර්ධිපාද වඩන්නේත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලමයි. කෙනෙක් කියනවා මම පංච ඉන්ද්‍රිය ධර්ම වඩනවා. එයා පංච ඉන්ද්‍රිය වඩන්නේත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්මයි. කෙනෙක් කියනවා නෑ මම පංච බල ධර්ම වඩන්නේ. මම නම් පංච බල ධර්ම වඩන්නේ. එතකොට එයා පංච බල ධර්ම වඩාගෙන යන්නේත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්මයි. කෙනෙක් හිතනවා මම සප්ත බොජ්ජංග වඩාගෙන සප්ත බොජ්ජංග වඩාගෙන මම නිවනට යනවා. ඒ බොජ්ජංග වැඩෙන්නෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලමයි. කෙනෙක් කියනවා නෑ මම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි වඩන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියන්නේ අර බෝධිපාක්ෂික ධර්ම 37ම වඩනවා කියන එක. එහෙමනම් බුදුරජාණන් වහන්සේ බලන්න මේ ධර්මයේ කොච්චර ලස්සනට ගලපලා එකට එකක් ගැලපිලා යන ආකාරයට බුදුරජාණන් වහන්සේ නිවනට උපකාර වෙන බෝධිපාක්ෂික ධර්ම 37ක් අපිට පෙන්වනවා. ඒ අතර සතර සම්‍යක් ප්‍රධාන වීර්ය අපි කතා කරේ. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීර්ය ගන්න. දැන් ඒවා ඉපදිලානේ දැන් ඒවා නැති කරගන්න වීර්ය ගන්න ඕන. නූපන් අකුසල් තියෙනවා තාම හටගත්තේ නැහැ. ඒවා නූපද යටපත් කරලම දාන්න. උපන් කුසල් දියුණු කරගන්න තව තවත් කුසල් කරලා කුසල් වඩා ගන්න. නූපන් කුසල් කොහොම හරි උපදවා ගන්න උත්සාහ කරන්න. ඔන්න ඔය විදිහට වීර්ය වඩාගෙන යා යුතු මගක් මේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා පුඤ්ඤානි නාම සුඛස්සේතං අතිවචන. මේ පින් කියලා කියන්නේ සසරේ අපිට සැප ලැබෙන දේවල් වලට කියන නමක් කියලා. දැන් හිතන්න අපි මේ මනුස්ස ජීවිතය ගැන හිතන්න. දැන් අපි දැන් මේ වසංගතයක් ආපු වෙලාවේ ඔබම නිකන් ලෝකෙ දිහා බලන්න. ලෝකෙ මිනිස්සු මෙරි මෙරි යන ආකාරය. ඉන්දියාවේ මිනිස්සු දිහා බලන්න. කොච්චර දුකක්ද කියලා. පාරවල් අයින් වල නිකන් දර කෑල් ටිකක් තියලා මිනි පුච්චන හැටි විසි කරන හැටි. මිනිස්සු ස්පිරිතාලවලට හුස්ම ගන්න නෑ. ඔක්සිජන් ටික නෑ. බෙහෙතක් නෑ. සමහරු ගෙවල් වල මැරිලා. ස්පිරිතාලයකට ගේන හැටි බලන්න. බයිසිකල් වල බැඳගෙන සමහර ලෙඩ්ඩු. කොච්චර මිනිස්සු අසරණද. මේ වෙලාවේ ඔබම හිතන්න කන්න නැතුව කොච්චර කී ලක්ෂයක් කී කෝටියක් ලෝකෙ මේ වසංගතයත් එක්ක මේ ලොක්ඩවුන් කාලවල මේවත් එක්ක හිර වෙලා ඉදා වේල නෑ. රස්සාවක් නෑ. කුලී වැඩක් කරපු මිනිස්සෙකුට කීයක්වත් හම්බ කරගන්න විදියක් නෑ. එහෙන් වැස්ස ගම් වතුර මේ සියල්ලත් එක්ක කොච්චර මිනිස්සු බඩකින්නේ. මානසික පීඩාවකින් දුකෙන් ඉන්න වෙලාවක්ද. ඒ අතරේ ඔබ හිතන්න ඔබට මේ වගේ ව්‍යසනයක් වසංගතයක් ලෝකෙ ඇතිවෙච්ච වෙලාවක හරි ඔබට ආහාර පාන ටික හොඳට ලැබෙනවන. ඔබට කන්න බොන්න ටික තියෙනවන. ඔබට ලෙඩත් දුකක් වුණහම් බේත් හේත් ටික ගන්න එක සම්බන්ධයෙන් කොහොම හරි සම්බන්ධතාවයක් එක්ක ඒ ටික කරගන්න පුළුවන්. ඊළඟට ඔබට ඉන්න ගෙයක් දොරත් දැන් සමහරුන්ට ගෙවල් නෑ ඉන්න. කුලිය ගෙවා ගන්න අතේ සල්ලි නෑ මේ කාලේ.
රස්සාවක් නෑ, රස්සාත් නැති වෙලා වසංගතේ. ගෙවල් අයිතිකාරයෝ ඇවිල්ලා කියනවා ගෙයින් එළියට බහින්න කියලා. අර මිනිස්සු කොහේ යන්නද? එතකොට ඔබට ඉන්න ගෙයක් දොරක් තියෙනවා නම් නිදහසේ වැටිලා ඉන්න තැනක් තියෙනවා නම් මේ මූලික අවශ්‍යතා ටික භික්ෂුවකටත් බුදුහාඳුරෝ පෙන්වුවේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස, සිව්පසේ. ගිහියෙක් ගත්තත් හොඳට ඇඳින්න ඇඳුම් පැළඳුම් ටික තියෙනවා නම්, ආහාර පාන ටික තියෙනවා නම්, ලෙඩට දුකට බෙහෙතක් හේතක් ගන්න පරිසරය හොඳට තියෙනවා නම්, ඉන්න ගෙයක් දොරක් හොඳට තියෙනවා නම් නිදහසේ අතට ආදායමක් කීයක් හරි එන රැකෙන අඩුම ගානේ වෙනද වගේ ආදායම් නැති වුණත් කොහොම හරි ජීවිතේ ගැට ගහගෙන මේකෙන් බේරිලා ඉන්න කීයක් හරි තියෙනවා නම් ඒ පෙරපින. පෙරපින කියන්නේ බුදුහාඳුරු පෙන්න මේ අපි සසරි පෙර වපුරපු දේවල් අද නෙලනවා. හැබැයි අද වපුරන දේවල් අනාගතය අස්වැන්න නෙලා ගන්න. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යමක් අපි වැපිරුවද වපුරන දේ අස්වැන්න හැටියට නෙලන්නෙත් අපිමයි. ඒ නිසා අද වපුරනකොට අදම අස්වැන්න හම්බෙනවා නෙමෙයිනි. බුදුරජාණන් වහන්සේ කර්ම විපාක ගැන සමහර අය අහන ප්‍රශ්නවලදී බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් අපිට හදිස්සි තියෙනවනේ සමහරුන්ට අච්චර පව්කාරය අර යසාගේට ඉන්නවා කොහොමයාට මේකේ විපාක කියලා අහනවා. දැන් යාට හදිස්සි මේ කර්ම විපාකේ. එයා කැමති ඉක්මනට යාට විපාක දෙනවා දකින්න. තමන්ට තේරෙන්නේ ඒකත් තියෙන්නේ පලි ගැනීම, ද්වේෂය, තරහවයි මේ හිතේ තියෙන්නේ. කෝමුට විපාක කියලා අනුන් විනාශ වෙන හැටි විනාශ නොවන දිහා බල ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා මේ කිරිමිදෙනවා වගේ. කිරිමිදෙන හැටි දාන්නවනේ කිරි ටික වෙලාවක් යනවා බලාගෙන ඉන්න නැති එක්ක පැය කීපයක් යනකොට කිරිමිදෙනවා. ඔය කිරි හට්ටි හදනකොට කිරි මුදෝන අය දන්නවා. එතකොට කිරි ටික ගෙනල්ලා මිදෙන්න තියලා ටික වෙලාවකින් කිරි මිදෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාව ගත්තා. මොකද ඒ කාලේ ඉන්දියාවේ හරියට ඔය එළදෙන්නු, කිරි ගන්න අය, කිරි ගවයෝ, ගව පට්ටි ගොඩාක් දේශනාවලට බුදුහාඳුරු මේ ගවයා උපමා කරනවා. මොකද ඒ කාලේ හරියට අදත් ඉන්දියාවේ ගොඩාක් දුරට මේ ගවයා මේ මිනිස්සුන්ගේ ජීවිතේ පවුලක් ජීවත් කරන සමහරලාවට කිරි ටිකද කොහොම හරි බඩු ටික අදිනවා, කරත්තෙට බඳිනවා, ඊළඟට ගොම ටික ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට බුදුහාඳුරු පෙන්වුවා කිරිමි දෙනවා වගේ බලාගෙන ඉන්නේ නැද්දී කරපු කර්ම හැමෝටම ඒ වෙලේ විපාක දෙනව නෙමෙයි. ඒවා සසරේ තමන් කරපු කුසල අකුසල කර්මවල බලවත්කමත් එක්ක සමහර කර්ම ඒවා විපාක නොදෙනවත් නෙමෙයි. හැබැයි සමහර ඒවා මේ ජීවිතේ මතුවෙලා විපාක දෙන. ඒවට කියනවා ditta dhamma වේදනීය කර්ම. සමහර කර්ම ඊළඟ ජීවිතේ විපාක දෙනවා. උපපජ්ජ වේදනීය කර්ම. සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකන් සසරේ විපාක දෙදීම යනවා. අපරාපරිය වේදනීය කර්ම. එතකොට ඔය වගේ කර්ම විපාක අපිට ඕන විදිහට අපි කැමති විදිහට අපේ හිතේ තියෙන අපේ කැමැත්ත අකමැත්ත අනුව අනුන්ට කර්ම විපාක ලැබෙනව නෙමෙයි. හැබැයි අපි වපුරපු දේවල් සසරේ අපිම වපුරපු දේ දැන් කෙනෙකුට හිතෙනවා ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඔබ අහලා ඇතිනේ සමහරු කියනවා ඇයි අපිටම මෙහෙම වෙන්නේ? අපිටමයි මේ කරදර. ඇයි අපිටම මෙහෙම වුනේ කියලා මිනිස්සු කියනවා. එතකොට ඒ අපිම කරපු දේවල් නිසා තමයි අපිට මෙහෙම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කර්මය ගැන ලස්සනට පෙන්නලා දුන්නා. කම්මස්ස කෝමහි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. කර්මය සොකීය කරගෙනයි අපි මේ ඉපදිලා ඉන්නේ. අපි සසර යන්නේ. කර්මය තමයි මේ සංසාරය යන සත්වයාගේ එකම ඥාතිය. අනිත් නෑදෑයෝ ඔක්කොම කාලෙකදී හිතවත් කාලෙකදී අහිතවත් තරහ වෙනවා, මග ඇරෙනවා. හැබැයි සංසාරෙම නෑ හැටියට පස්සෙන් එන්නේ අපි රැස් කරගත්ත කර්මය. කම්ම බන්දු, කර්ම එකම ඥාතිය. කම්ම පටිසරණ අපිට එකම පිළිසරණ. කර්මය අපිම රැස් කරගත්ත දේ තමයි අපි පිළිසරණ කරගෙන සසර යන්නේ. අපේ උපත කර්මය මතයි මේ උපත තීරණය වුණේ. කම්ම යෝනි කියන්නේ ඒකයි. කර්මය මත තමයි අපි මනුස්ස ලෝකෙද, නිරයද, තිරිසන් ලෝකෙද, ප්‍රේත ලෝකෙද, අසුර අපායද
කොයි වගේ මනුස්ස ලෝකේ වුණත් මොන වගේ තැනකද මොන වගේ මේ ඔක්කොම කර්මයෙන් අපිව තීරණය කරේ. සමහරෙක් අන්ත දුප්පත් තැනක උපදිනවා. උපන්දා ඉඳන් කරදර ලෙඩ රෝග බලන්න සමහර වීඩියෝ වල ඉන්න දරුවෝ කොච්චරේ සීතලට වැස්සට පාරවල් වල ගියක් දොරක් නැහැ නිදාගන්න බස් ස්ටෑන්ඩ් එකක පාරක් අයි සසරේ වපුරපු දේවල් එක්ක කර්මයෙන් ඔවුන්ට ලැබිච්ච දේ. එතකොට ඒ වගේ සංසාරේ පින් කරපු කෙනා පුණ්‍යවන්ත උපත් ලබනවා. සමහරලාට පෙර අකුසලයකින් දුප්පත් තැනක ඉපදුනා සසර පින බලවත් නම් ඉක්මනින් ඒ ලැබීම ලැබෙනවා. නොසිතන විදියට දියුණු වෙලා වේගෙන් බැබලෙන්න පටන් ගන්නවා. සසර පින තම තමන් සසරේ වපුරපු දේවල් තමන් අස්වැන්න නෙලනවා. අද අපි නෙලන්නේ පෙර වපුරපු දේවල්. ඒ නිසා කෙනෙක් වැඩිපුර නෙලා ගන්නවන යා පෙර වැඩිපුර වපුරපු කෙනෙක්. කෙනෙකුට කොච්චර උත්සාහ කරන්න ලැබෙන්නේ අඩු අස්වැන්න නම් එයා සසරේ වපුරපු දේ එයා අඩුවෙන් වපුරපු කෙනෙක්. හැබැයි අද අපි මේ ජීවිතය අපිට කොච්චර මොන්න ප්‍රශ්න තිබුණත් අඩාඩා හරි අද අපි හොඳ බීජ වපුර ගත්තොත් අපිට අනාගතය හොඳ අස්වැන්න ලැබෙනවා. අනාගතය හොඳ අස්වැන්නක් ලබන්න නම් අද හොඳ බීජ වපුරන්න. පුළුවන් තරම් කුසල් වඩන්න පින් කරන්න අකුසලින් වලකින්. බුදුරජාණන් වහන්සේ නිදි කණ්ඩ කියලා සූත්‍ර දේශනාවක් තින මේ නිධානය ගැන මුල් කරගෙන කෙනෙක්ගේ ජීවිතේ මේ ලෞකික ජීවිතය තුළට අවශ්‍ය නිධානයන් රැස් කරගන්න හැටි මේ සංසාරිතම නිධානයක් ගැනත් බුදුහාන්දුර පෙන්. පින ගැන අපි කතා කරපු නිසා මේ දේශනාව තියෙන කරුණු කීපයක් ඔබට සරලව විස්තර කරලා දෙන්න. එකක් තමයි දැන් අපි ගමු අපි ලෞකික මේ ජීවිතේ නිකන් අපි නිධානයක් වගේ අපිට හිතෙනවා. එකක් තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් දේපොළ වස්තුව මේ භෞතික දේවල් අපිට ඒවත් නිකන් නිධාන වගේ තමයි මිනිස්සුන්ට. දැන් බලන්න ගෙයක් දොරක් නැති මිනිහට මේකේ දුක දැනෙන්නේ. ඉන්න හොඳ ගෙයක් දොරක් තියෙනවනේ ඒක තමන්ට නිධානයක්ද නැද්ද? ඒක නිධානයක්. ඒවට කියනවා ස්ථාවර නිධාන. ස්ථාවර නිධාන කියලා කියන්නේ මේ පොළොවේ පිහිටපු ස්ථාවර දේවල් අපිට තියෙන ඉඩමක්. ඒවා ස්ථාවරයි කියලා කියන්නේ මේ සදාකාලික තියෙනව නෙමෙයි. එතන ස්ථාවර කියන අර්ථය තේරුම තමයි අපේ ජීවිත කාලේ අපිට ඒක අර යන තැනට ගෙනියන්න බෑ. පිහිටි දෙයක් පොළොවේ පිහිටි ස්ථාවර දේවල් අපිට නිධාන වටිනා වස්තු අපේ ජීවිතේ. අපිට ව්‍යාපාර ගොඩ නැගිල්ලක් තියෙනවා. සල්ලිකාරයෝ ඉන්නවා, හෝටල් තියෙනවා, ව්‍යාපාර ගොඩ නැගිලි තියෙනවා, බිල්ඩින් තියෙනවා. එතකොට ඒවා ඒ අයගේ ජීවිතේ නිධාන. Tamanට ඕන වෙලාවක විකුණ ගන්න පුළුවන්. ආදිසිය පාඩුවකට වික්කත් ඒත් මුදල් එනවනේ. කුලියට දීලා ඒත් ආදායම මාසිකව ගන්න පුළුවන්. මිනිස්සු කොච්චර ඉන්නවද ගෙවල් අරන් දාලා බිල්ඩින් කුලියට දීලා තමන් ආදායම් අරගෙන බොහොම නිදහසේ ඉන්නවා. එතකොට තමන්ට ගොඩනැගිල්ල ඉඩමක් මේ මහ පොළොවේ ඉඩමක් ගොඩනැගිල්ලක් ව්‍යාපාරයක් ස්ථාවර දේවල්. හැබැයි යන තැන අපිට උස්සගෙන යන්න පුළුවන් දේවල් නේ පරිස්සමට කියලා බිල්ඩිම උස්සගෙන යන්න බෑනේ. එතකොට ඒවා තියෙන දේවල්. හැබැයි ඒවා අපිට නිදහන අපේ ජීවිත කාලෙම අපිට ඒකෙන් ආදායම් ලබන්න ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අපිට ඒක භුක්ති විඳින්න පුළුවන්. ඒවට බුදුහාඳුරු පෙන්වුවා ස්ථාවර නිදහන. ඊළඟට තව නිදහනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ජංගම නිදාන. ජංගම නිදාන කියලා කියන්නේ යන තැන ගෙනියන්න පුළුවන් වටිනා වස්තුව. මේ ඔක්කොම මේ ලෞකික ජීවිතේ මිනිස්සු රැස් කරන වටිනා දේවල් මේ. ජංගම නිදාන කෙනෙකුට තියෙනවා සල්ලි. ඒ ටික යන තැන ගෙනියන්න පුළුවන්. අපි ගම් බැංකුවක දාලා තිබ්බත් ඕන රටකින් ඕන තැනකින් ගන්න පුළුවන් ක්‍රමේ තියෙනවනේ. ඒක ජංගම නිදානය. ගෙනියන්න පුළුවන් දෙයක්. රත්තරන් බඩු. මැණික්. එතකොට කෙනෙකුට වටිනා මැණික් වර්ග තියෙනවා. මුතු, මැණික්, රත්තරන්. ඒ වගේ වටිනා ලෝහ වර්ග මිල කොයි වෙලේක හරි උගස් තියා ගන්න හරි විකුණ ගන්න හරි Tamanට හැබැයි ගෙනියන්න පුළුවන් වටිනා දේවල්. බෑග් එකේ හරි දාගෙන කරේ හරි පැලඳගෙන යන්න පුළුවන්. එතකොට ඒවට කියනවා ජංගම නිදහන. කවදා හරි Tamanට ජීවිතේ ප්‍රයෝජනවත් වෙන
තමන්ට ඒක විකුණලා මොකේකට හරි ලෙඩක් දුකක් වුණාම බේතක් ගන්න හරි ස්පිරිතාලයකට ඇතුල් වෙන්න හරි සල්ලි නැත්නම් ඕනෙම විදිහකට තමන්ට කියලා යම්කිසි මේ ගෙනියන්න පුළුවන් වටිනා දෙයක් තියෙනවා ජීවිතේ. ඒවට කියන ජංගම නිදාන. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නවා මේ ලෝකෙ මිනිස්සු දැන් ඔබ හිතන්න ඕවා නෙමෙයිද මිනිස්සු එකතු කරන්නේ. අපි ජීවිතේ මහා දේවල් හැටියට දැකලා ජීවිතේ ඉලක්ක ඇහුවොත් ඕවා තමයි ඉලක්ක. ස්ථාවර නිදාන වැඩි කරගන්න එක. ජංගම නිදාන වැඩි කරගන්න එක. අර ගෙවල් දොරවල් ඉඩ කඩම් වස්තුව ව්‍යාපාර වදියුණු කරගන්න එක. සල්ලි හම්බ කරලා වැඩි කරගන්න එක. හන්රිදී මුතු මැණික් ඕවා එකතු කරලා ගොඩ ගහගන්න. ඕවා තමයි මිනිස්සුන්ගේ ලෞකික අපේක්ෂා. තවත් නිදානයක් බුදුහාඳුරෝ පෙන්නවා මේ ලෞකික ජීවිතයේ මෙලවට වැදගත්. ඒ තමයි අංග සම නිදාන. එතන අංග සම නිදාන කියන්නේ උගත්කම, කුසලතාවේ, බුද්ධිය. ඒක හැබැයි අර නිදාන දෙකට වඩා වෙනස්. හැබැයි ඒක නිදානයක්. දැන් ඔබ හිතන්න දැන් මිනිස්සෙක් දුක් විඳලා ඉඩමක් ගන්නවා. ඒකට මහන්සි වෙන්න එපා. සල්ලි හම්බ කරන්නත් මහන්සි වෙන්න ඕන. ඒ වගේ කෙනෙක් ගොඩාක් මහන්සි වෙලා විභාග පාස් කරනවා. හොඳට ඉගෙන ගන්නවා. අපි ගම යා උපාධියක් ගන්නවා. යා එතනින් අතර වෙන්නෙත් නැහැ. යා ආචාර්ය උපාධියක් ගන්නවා. යා තවත් ආචාර්ය උපාධි ගන්නවා. තවත් විභාග කරනවා. මුළු ජීවිතේ යා දැන් හොඳ උගතෙක්, දක්ෂයෙක්, කුසලතා, උගත්කම් පිරිච්ච කෙනෙක්. දැන් එයාගේ උගත්කම බාහිරට අර නිකන් බඩු බාණ්ඩ ගෙවල් දොරවල් ඉඩ කඩම් මේ සල්ලි වගේ එහෙම නැති වුණාට පුද්ගලයෙක් හැටියට ඔහුගේ උගත්කම ඔහුට නිදානයක්. ඒකට කියනවා අංග සම නිදාන. ඕනෑම මුළු ජීවිත කාලයාට ඕනෑම රටක උසස් රස්සාවක් ඉල්ලපු ගමන් ලැබෙනවා සමහරුන්ට. ඒ රස්සාවට තමන් සුදුසුකංවලට අනුව සමහර රටවල් උගත්තුන්ව උසස් රැකියා දීලා ගෙවල් දීලා ඒ රටවල් වල සමාලා සිටිසන්ෂිප් එක දීලා ඒ රටවල් වලට ගෙන්න ගන්නවා. දැන් අපේ රටේ ඔබ බලන්න ලෝකේ ලංකාවේ ඉන්න උගත්තුන්ගේ වැඩි පිරිසක් ලෝකේ රටවල් වල ජීවත් වෙන්නේ. ලෝකේ පුරා අපි ලෝකේ බොහෝ රටවල ධර්ම දේශනා කරන්න ලෝකේ රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරය කරලා තියෙනවා. ඒ යන තැන්වල උසස් තැන්වල ඉන්න බොහෝ පිරිස් ගත්තොත් ලාංකිකයෝ ඉන්නවා. ඔවුන් ලංකාවේ මහා උගත්තු. හැබැයි ඒ රටවල් වල ජීවත් වෙන මොකද ඔවුන්ට උසස් රස්සාවල් හම්බෙලා හොඳ පහසුකම් දීලා වැඩි පඩි දීලා පහසුකම් දීලා ඒ රටවල් වල පදිංචිය දීලා ඒ රටවල් වලට ගෙන්න ගන්නවා. ඇයි ඒ උගත්කම නිසා. ඒ උගත්කම ලේසියෙන් නැති කරන්නත් බෑ. දැන් අපි හිතමු ඔබේගේ ගින්නෙන් විනාශ කරන්න පුළුවන්. සුලගෙන් කඩාගෙන වැටෙන්නත් පුළුවන්. කවුරු හරි හොරෝප්පුවක් ලියලා කොහොම හරි මොන ක්‍රමයකට හරි ඒක අයිති කරගන්නත් පුළුවන් සමහරලාවට. එහෙමත් කරනවනේ. අනුගේ ඉඩම් අයිති කරගන්නවා, ගෙවල් දොරවල් අයිති කරගන්න, හොරෝප්පු හදනවා, කොච්චර වංචාවල් මිනිස්සු කරනවද? අපි හිතමු තරහකාරයෝ, ඊරිසියාකාරයෝ කොහොම හරි දේපලත් මොනවා හරි අල්ලගෙන මේ මිනිස්යාගේ සල්ලි ටිකත් හොරකම් කරලා ඒ මිනිස්සයා මහා පාරට වැටෙන්න සැලැස්සුවා කියලා හිතමු. ඒ වගේ දේවල් අපිට ලෝකයේ විශේෂයෙන් ලංකාව දිහා බලනකොට සමහර සිදුවීම් අපිට දකින්න ලැබෙනවා. දැන් අර මිනිස්සයාගේ ස්ථාවර නිදහන ඉඩ කඩන් දේපල ටික නැති වුණා. හම්බ කරලා තිබ්බ සල්ලි ටික නැති වුණා. හොරු පැනලා සල්ලි ටිකයි ඔක්කොම හොරකම් කරා කියලා හිතන්න. හැබැයි උගතෙකුට දක්ෂතා කුසලතා ඇති බුද්ධිමත් මිනිස්සෙකුට ඒ උගත්කම හොරෙකුට ගන්න පුළුවන්. උගත්කම හොරකම් කරන්න බෑ. හතුරෙකුට ඇවිල්ලා ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඔහුට ඕනනම් එයාට ලංකාවේ ඉන්න බෑ නේ. එයා ලංකාව අතහැරලා යයි. ගමේ ඉන්න බෑ නම් ගම අතහැරලා යයි. වෙන ගමකට යයි, වෙන නගරයකට යයි, වෙන ප්‍රදේශයකට යයි. සමහරට වෙන රටකට යයි. කොහෙ ගියත් අසරණ වෙන්නේ. ඇයි? උගතෙක්, බුද්ධිමතෙක්, දක්ෂයෙක්, තමන්ට නිධානයක්, තමන්ගේ උගත්කම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෙලව ජීවිතය තුළ දැන් අපි මේ ධර්මයේ හැසිරෙනකොට මතක තියාගන්න ධර්මයේ කියන්නේ මෙලවයි පරලොවයි දෙකම සුවපත් කරන දෙයක්. පරලොව ගැන විතරක්ම ධර්මයෙන් කතා කරනවා නෙමෙයි. ඒ නිසා මෙලොව පරලොව දෙලොවම යහපත පිණිසයි බුදුහාමුදුරුවෝගේ ධර්මයේ අපිට පෙන්වලා දෙන්නේ.
ඒ නිසා කෙනෙක් මෙලව දියුණුව කැමති නම් අන්න මෙලව සාධාරණව ධර්මිෂ්ඨව මතක තියාගන්න බුදුහාමුදුරුවෝ කොතනවත් හම්බ කරන්න එපා කියලා නෑ. අනාථ පිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හැදුවේ කෝටිපතියෙක් වෙච්ච නිසානේ. සල්ලි නැත්නම් ඕවා කරන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට දියුණු වෙන්න හම්බ කරන්න උත්සාහයෙන් වීරියෙන් නැගී සිටින්න. උත්ථාන සම්පදා හම්බ කරන්න වීරිය කරන්න. හැබැයි සාධාරණව ධර්මිෂ්ඨව බුදුරජාණන් වහන්සේ අපිට එපා කියලා තියෙනවා. ඒපා කියලා තියෙන්නේ හම්බ කරන්න නෙමෙයි. හොරකම් කරන්න එපා. වංචා වැඩ කරන්න එපා. වහල් වෙළඳාම් කරන්න එපා. මත්පැන් මඩ වසවිස විකුණන්න එපා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත නැති වෙන දේවල් විකුණලා හම්බ කරලා වැඩක් නැහැ. අවියාවිද වෙකුණේ වහල් වෙළඳාම් ඔන්න ඕවා තමයි කරන්න එපා කියලා තියෙන්නේ. ඒ අරින්න සාධාරණව ධර්මිෂ්ඨව කෙනෙකුට ව්‍යාපාරකින් දියුණු වෙන්න පුළුවන්. සල්ලි හම්බ කරන්න තමන්ට පුළුවන් නම් උත්සාහය තියෙන කෙනා සාධාරණව ධර්මිෂ්ඨව බිලියනපතියෙක් වුණත් ඒක ධර්මයෙන් එපා කියලා නෑ. පුළුවන් තරම් දියුණුව කරා යන්න. උගත්කම ඒකත් එහෙමයි. තමන්ගේ මුළු ජීවිත කාලෙම උගත්කම කුසලතාවේ ජීවිතය ඇති කරගන්න. ඒක තමන්ට නිදහනයක් ආභරණයක් කෙනෙක්ගේ ජීවිතේට. හැබැයි ඔය කරුණු 3 ගැනම මෙන්න මේ ටිකත් මතක තියාගන්න ඕන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපි කවුරුත් මැරෙනවා. හුස්ම ටික යනකොට ඔය නිදහන 3ම අතහරින්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඒව අතහැරලා යන්න වෙනවා. ආයි පරලොවට ඒවෙන් කිසිම වැඩක් නැති වෙනවා අපිට. මෙලොවට විතරයි. ජීවත් වෙලා ඉන්න කාලෙම නිදහනයක් වගේ ඒවෙන් සැපසේ වැජබිලා හිටියට හුස්ම ටික යනකොටම කෝටි ගණන් ගොඩනැගිලි බිල්ඩිං ලෝකෙ පුරා ගෙවල් දොරවල් තිබ්බත් ඒ සියල්ල අතහැරලා යන්න වෙනවා. හුස්ම ටික යනකොට බැංකු පොත්වල තිබ්බ සල්ලි රත්තරම් මුතු මැණික් මේ ඔක්කොම ආභරණ ඔක්කොම අතහැරලා යන්න වෙනවා. පරලොවට ගෙනියන්න බෑ. උගත්කමත් එහෙම තමයි. මතක තියාගන්න මහාචාර්ය වුණත් මැරිලායි මනුස්ස ලෝකෙම ඉපදුනත් මහාචාර්ය පැටියෙක්ද? නෑ පොඩි දරුවෙක්. පොඩි දරුවා උපදිනකොටම ඔබ දන්නවා මල මුට්‍ර කරගෙන කෑ ගහගෙන අඩාගෙන ඒ විදිහටම තමයි ආයි ඉපදුනත් උපදින්නේ. ආයිත්තර අම්මල අයන්න ඇයන්න ඔහොම ඉගෙන ගත්තනේ. මොන්ඩිසෝරි යවනවා පෙර පාසල් අකුරු ලියන්න උගන්නනවා. එහෙම තමයි ආයෙමත් ටික ඒ උගත්කම හදාගන්න. එහෙමනම් අපිට පේනවා ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන ඔය නිධාන 3ම මෙලවට විතරයි. පරලොවට නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ නිදිකණ්ඩ සූත්‍රයේ පරලොවට නිධානයක් අපිට පෙන්වනවා. අන්නේ නිධානයට කියන්නේ අනුගාමික වූ පුණ්‍ය නිධානය. අනුගාමික පුණ්‍ය නිධානය. පින් කරන්න. ඒක කොටස් 4කට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අනුගාමික පුණ්‍ය නිධානය රැස් කරන්න එකක් තමයි දානය. දන් දීලා පුළුවන් තරම් දම් පින්කම් කරලා සංසාරයට නිධානයක් රැස් කරන්න. අනුගාමික වූ පුණ්‍ය නිධානය දන් දීම. ඊළඟට පන්සිල් රකින්න. නිත්‍ය සීලය ඔබේ සීලය තමයි පංචශීල. පුළුවන් තරම් පන්සිල් රකින්න. වීරිය ගන්න. ඊළඟට උපෝසත සීලය පොයට උපෝසතයක් රකින්නවා. අන්න සංසාරයට නිධානයක්. නිති පන්සිල් රකින්නවා. පොය දවසට උපෝසත සීලය රකින්නවා. සංසාරයටම නිධානයක්. ඊළඟට භාවනාව. පින අතර අග්‍රම පින තමයි මෛත්‍රී භාවනාව. අන්න පුණ්‍ය නිධානය. ඔන්න ඔය 4න් පුළුවන් සංසාර ගමනටම නිධානයක් රැස් කරගන්න. ඒ නිධානි තියෙනවා නම් හුස්ම ටික යනකොට ඔබ පිළිගන්න මීට වඩා ඉහළ තැනකට ඔබ යනවා. සමහරලාවට සත්වුවනින් මැවිච්ච දිව්‍ය මාලිගාව ඔබට පහළ වෙනවා. දෙවිවරු ඔබේනකම් බලා බුදුහාමුදුරු ලස්සන උපමාවට පෙන්වනවා මහණෙනි පින් කරගත්ත කෙනාගේ පරලෝ ගමන මේ වගේ. දැන් මේ විදේශ රටවල් වල ඉන්න සදහැවතුන් තමයි මේ ධර්ම දේශනාවල දායකත්වය දරන්නේ. ඔබට මේ අත්දැකීම් හොඳට ගලප ගන්න පුළුවන් ජීවිතේ. දැන් අපි හිතමු ඔබ රට යනවා. දැන් ඔබේ දෙමව්පිය ඔබ දැන් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ ශ්‍රී ලාංකිකයෝ එයාගේ අම්මලා තාත්තලා දරුවෝ බලන්න එනවා මේ රටවල් වලට.
ඒ එනකොට අම්මල තාත්තලට ලොකූ බයක්න යනේ අපිට ගිහිල්ල මොකක් වේ දයෝ අපිට ගිහිල් අසරන වෙයිද අපිට නිකම් පාරක් හොයා ගන්න බැරුව අපි වෙහෙන් අල්ලලා හිරේදායිද අපිට කන්නවත් නැතිවෙයිද එහෙම හිතෙන්නේ කවදාවත්. ඇයි ඒ දරුවෝ දන්නවා මීට වඩා ඒ දරුව එනකම් බලාගෙන ඉන්නවා. සමහරලාවට යාපෝට් එකේ නම් ඒ අම්මලව වෙනම ආරක්ෂිතව කවුරු හරි යුදෝල ඒ පෝම එකක් හරි පුරුවන්න තියනන ඒව දන්න ඇත්නම් ඒටිකත් කරලා දීලා කොහොම හරි එලියටම ගෙනල්ල අතටම සුදුසු කෙනා මුණ ගස්සනකං ඒ අවශ්‍ය රැකවරණ හැම දෙයක් මේ ගමනි දයාට ලැබෙනවා. එයා ගමන යන්නේ බොහොම සතුටේ. එයාට ආපු තැනයිදං එන්නකම් බලාගෙනන්න ගෙවල් දුරවල් ඇස්ති කරගෙන මේ අම්මට මේ කාම්බරි තාත්තාවහම් මේ කාම්බරි එතකොට ඒ ගමම්බි මං එක් කියන්න රට පෙන්න්න ඒ සියල්ල සූදානන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා පින්කරපු කෙනාගේ පරලව ගමනත් ඒ වගේ. පින්කරපු කෙනා පරලව යනකොට දෙවියන් එයාව පිළිගන්න බලාගෙනින් ඒ වගේ කියන. සුගති සහිතව දිවිය ලෝක උපදින කෙනා දෙවිවරු පින්කරපු අය එනකම් බලාගෙනින් ඒ විදිහට කිය. එයාට ඒ අවශ්‍ය හිතන පතන සැප පහසුකන්සිය එයාට පරලව යන්න බය හිතෙන්නේ. හැබැයි බුදු හාදුරු පෙන්වා පින් කරගත්ත නැසි කෙනා සසර ගමනට පින්කරපු නැති කෙනාගේ පරලව ගමන එයා හරියට දැන් ඔබ හිතන්න අපි දන්න අපි ගොඩක් ඔය මැද පෙරදික රටවල්වල මම ධර්ම දේශනාවට යනකොට අපි ලංකාවේ ඉඳන් ධර්ම දේශනාවට වඩිනකොට අපිත් යන ඒ ගුවන්්‍යානාවල ගොඩක් ඔය ගෘහ සේවයට ඒ රටවල්වලට යන අය ඒ ප්ලයිට්වල යන සමහරු ගිහිල්ලා නිවාඩු ඇවිල් ආය වැඩට යන අයත් කලාතුරකින් ඉන්න අලුතෙන් යනය ගොඩක් යන ඒ රටවල්වල වැඩට යනයි. ඒ යන්න සතුටෙන්නෙම යනකං අඩනවා. අපි දන්නවා සමහරයි යනකං අඩනවා. එක්වර ප්ලේන් එක නක්ගනකං කාගේ හරි පෝර්ණ එකක් අරගෙන කතා කරනවා අනේපුතේ ආච්‍යම්මත් කියන දෙයහගෙන ඉන්න කියනවා එක්ක අම්මට කතා කරනවා දරුවන්ට කතා කරනවා අඩනවා මං ඉංපන්ට එන්නම් පුතේ හොඳට ඉන්න කියනවා ඉගෙන ගන්න කියනවා. ඊළඟට යන්නේ බයෙන් දන්නේ නෑ යන්නේ නන්නාදුරු රටකට භාසාවත් දන්නේ නෑ. ගිහිල්ල බහිනකොට මොන ජාති අය ඉඳීද ඒකෙදර ගහයිද උුණු අපි දන්නවන මැද පෙරදික ගිය හැමෝම හොඳ රස්සාවල්ක සුළු පිරිසක් ආදායම් කියක් දුක් ඉඳල හම්බ කරගෙන ගයක් දුරක් හදාගත්ත කියක් හරි ඉතුරු කරගෙන යමක් කරගත්ත කීප දෙනෙක් ඇති. හැබැයි ඒත් එනකොට පවුල් විනාසයි බොහෝ දෙනෙක් ගෙවල්වල ප්‍රශ්න එක්ක දරුව නොමග ගිහිල්ලා. සමහරය ජීවිතය ගියාට පස්සේ එන්න එක්කෝ ගුටි කාල උනුවතුර නාවල අතපය කඩලා එක් උඩ බිල්ඩිං වලින් වැටිලා අන්ත වදවිඳලා ඇඩූ කඳුලෙන් දුක්විඳලා දුක්හිඳලා දුක්හිඳලා අසරනලා සමහරුන්ට සල්ලිත් නෑ තානාපති කාරයාලෙන් කොහොමහරි පිහිට වෙලා අන්තිමට පාස්පෝට් එක හදල ලංකාවට වෙනවා ඇඳිවත විතරයි අන්තිමට. එතකොට පින් කරපු නැති කෙනා පරලව ගමනත් ඒ වගේ කියනවා. එයාට එයා යන්න භයානක ගමන ඒක මිනිස්සු පිනක් කරගත්තේ නැති කෙන ඔබ බලන්න මරණාසන්න වෙනකොට කොච්චර බයිද කියලා. එයාට විශාල බයක් ඇතිවෙන පරලව ගැන මට මොකක් වෙයිද අනේ මැරෙන්ඩ බෑ අනේ මට මැරෙන්ඩ බෑ අනේ මට මැරෙන්ඩ බෑ කියල කොච්චර බයෙන් තැතිගන්නවද. ඇයියා දන්නවා තමන්ට පින කුසලේ පරලවට රැස් කරගත්ත දෙයක් නෑ අසරණයි. හැබැයි පින් කරගත්තයි හොඳට පින් කරගත්තයි සමහරු සාධකාර දෙනවා. මේ දෙවුරු ඇවිල්ල ඉන්නවා මාව එක්ක යන්න දිවිය රත පේනවා. ඔබ හල ඇති අනාත පින්ඩික සිටතුමා මරණාසන්න වෙච්ච වෙලා යහස දිවිය රත පෙනීද අන්ඩ ගැහවකෙන සිටතුමා අපිළඟට එන්න අපිළඟට එන්න කියලා. ඔය වගේ සැවත්නුවර දම්මික කියලා සිටුවරේ මරණාසන්න වෙච්ච වෙලාවේ දෙවියන් අහසේ දන් දිවිය රතවලින් අඩ ගැහුව කිය. අපේ රටේ දුටු ඇම රජ්ජුරු ගැනත බොයි වගේ හල ඇති මරණාසන්න වෙලාවේ දෙවරු අහස පෙනීද අඩ ගැහව අපිළඟට එන්න කිය. පින්කරපු කෙනා පරලව යන්නේ බොහොම රැකවරණයක් ඇතුව සතුටින් ඒ නිසා පින් කරන්න කුසල් වඩන්න මෙලවට අවශ්‍ය දියුණුව පිණිස කටයුතු කරනවා වගේම අර කියපු ස්ථාවර නිධාන ජංගම නිධාන අංග සම නිධාන මෙලවට රැස් කරනවා වගේම සංසාර ගමන ගැන හිතලා සංසාරයටම නිවන් දකිනකං පින් කරගන්න අනුගාමික පුුණ්‍ය නිධානයක් රැස් කරගන්න. ඉතින් ඒමනං ඔබ හැම දෙනාටම
ඒ පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් පින්වතුනි අද මේ දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ජූනි 7 වෙනි දින 17 වෙනි උපන්දිනයේ යෙදෙන ජයවි අත්තනායක පුතණුවන්ටත් ඒ වගේම මැයි 6 වෙනි දින 10 වෙනි උපන්දිනයේ සැමරූ සවිජ අත්තනායක පුතණුවන්ටත් ඒ දරුවන් දෙදෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. පුණ්‍යවන්ත සුබ උපන්දිනයක් බවටම ජූනි 7 වෙනි දින උපන්දිනයේ සමරන 17 වෙනි උපන්දිනයේ සමරන ජයවි අත්තනායක පුතණුවන්ටත් ඒ මැයි 6 වෙනි දින උපන්දිනයේ සැමරූ දරුවන් දෙදෙනාගේ අනාගත ජීවිතයේ නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැන නුවණ පහළ වේවා. ඉතින් වාසනාවන්ත සුබ අනාගතයක් ඒ දරුවන් සියලු දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ලංකාවේ විසෙන නන්දසිරි පැස්කුවල් සහ කුසුම් ජයසිංහ දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා දෙමාපියන්ට ආශිර්වාද කරනවා. ඉතින් බිම්බා පැස්කුවල් ඇතුළු ඒ පින්වතුන් තමයි අද දායකත්වය දරන්නේ. තමර බිම්බා තිලකා යන පවුලේ හැම දෙනාටමත් සුජීවත්ව ඉන්න පවුලේ සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඒ අයගෙත් ඔබ හැම දෙනාගෙත් මිය පරලෝකීය ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙලා සංසාර දුකින් අත මිදේවා කියලා සිහි කළ පින් දෙන්න. එහෙමනම් ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේ උතුම් සධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ ලක්වාසී ලෝවාසී සදහවත් සුපින්නතුනි, මේ සධර්ම දේශනාව නිසි ධර්මාවබෝධයකින් යුතුව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කරා වූ අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිග්හෙන්පුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අවසරයි අප පින්වන්ත පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආශිර්වාදම ලැබේවායි කියලා සාදු කර ලබා දෙමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද මේ සධර්ම දේශනාව මෙලෙස ඔබ වෙත ගෙනීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ බිම්බා පැස්කුවල් මහත්මිය විසින්. එම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගාශිර්වාදයම නිරන්තරයෙන්ම ලැබේවා. මේ වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වන්නට මේ සධර්ම දේශනාව හේතු වාසනාව වේවායි ප්‍රාර්ථනා කරමින් සූදානම් වන්නේ මේ සධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහනින් සමුගෙන යන්නටයි. තවත් මෙවැනිම වටිනා සධර්ම දේශනාවක් තුළින් ඔබ හැම මේ බලාපොරොත්තු ඇතිව සමුගන්නම්. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.